ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න මම අදත් පැමිණ සිටිනවා ඔබේ ආලින්දයට. ඔබ කැමැතිම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් වන ගුරු ගෙදර තුලින් විද්‍යාවේ අලුත් දැනුම බිඳක් ඔබත් සමග බෙදා හදා ගන්නට. ඉතින් මම අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පසුගිය දිනයකදී මම ඔබත් සමග සාකච්ඡා කරන ලද 10 වන ශ්‍රේණියේ 19 වන පාඩම ධාරා විද්‍යුතයේ ඉතිරි කොටසත් සමගයි. ඉතින් ඊට මත්තෙන් මම කල්පනා කරනවා ඔබට එදා දවසේදී මම පාඩමේදී කරපු කරුණු කාරණා ටිකක් මතක් කරලා දීලා අද එතන සිට සාකච්ඡා කරන්නට. හොඳයි පුතේ දුවේ, අපි බලමු එදා දවසේදී අපි ඔබත් සමග මම සාකච්ඡා කරන ලද කරුණු මොනවද කියලා. මම එදා දවසේදී ඔබත් සමග සාකච්ඡා කරේ ස්ථිති විද්‍යුතය සහ ධාරා විද්‍යුතය පිළිබඳවයි. ඉතින් මුලින්ම මම ස්ථිති විද්‍යුතය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරා. ඒ අතරතුරේදී මම ඔබත් සමග සාකච්ඡා කරේ විද්‍යුත් ආරෝපණ වර්ග සහ ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒවා ආරෝපණය වන ආකාරය. ඉතින් පුතේ දුවේ, ඊට පසුව මම සාකච්ඡා කරා ධාරා විද්‍යුතය සම්බන්ධයෙන්. ස්ථිති විද්‍යුතයේදී හටගත්තු ආරෝපණ විද්‍යුත් ධාරාවක් බවට පත් කළා ඔබට මතක ඇති. ඒ වගේම සන්නායක සහ පරිවාරක පිළිබඳවත් විද්‍යුත් කෝෂයක අග්‍ර ධන සහ ඍණ අග්‍ර පිළිබඳවත් ඒ වගේම ධාරා විද්‍යුතය මැනීම සම්බන්ධයෙන්ුත් මම ඔබත් සමග සාකච්ඡා කරා. අවසානයේ ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් මගින් ධාරා විද්‍යුතය මැනීම සිද්ධ කරා ඔබට මතක ඇති. ඉතින් අද මම සාකච්ඡා කරන්නේ එතන සිටයි. අපි බලමු දුවේ පුතේ, මුලින්ම මම සාකච්ඡා කරන්නට යන්නේ ඔබත් සමග විභව අන්තරය ගැනයි. ඉතින් පුතේ දුවේ, බලන්න මේ විභව අන්තරය කියන්නේ කුමක්ද? ඔබට විභව අන්තරය කියපු සැනින් මතක් වෙන්නේ කෝෂයක ධන සහ ඍණ අග්‍ර අතර විභව අන්තරය මැනීම සම්බන්ධයෙන්. එහෙම නේද? දුවේ පුතේ, එපමණක් නොවේ. අපිට විභවාන්තරයේ මැනීම සිද්ධ කරන්න පුළුවන් විදුලි කෝෂවල පමණක් නොවේ. පරිපථයක ඕනෑම ලක්ෂ දෙකක් අතර අපිට විභවාන්තරය මැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් එහිදී අපි සිදු කරන්නේ විද්‍යුත් පරිපථයක ඕනෑම ලක්ෂ දෙකක් අතර පවතින ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස තමයි විභවාන්තරය මැනීමේදී අපි සිද්ධ කරන්නේ. හොඳයි පුතේ දුවේ, අපි විභවාන්තරයේ මැනීමේදී විදුලි කෝෂයක නැත්නම් විද්‍යුත් ප්‍රභවයක විභවාන්තරයේ මැනීමේදී අපිට තවත් මාතෘකාවක් තියෙනවා. විශේෂ රාශියක් පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා. මොකද්ද මේ රාශිය? බලන්න පුතේ දුවේ, තිරේ දිහා බලන්න. විද්‍යුත් ගාමක බලය. මොකද්ද මේ විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ? පුතේ දුවේ, ඒ විද්‍යුත් ප්‍රභවයකට තියෙන විශේෂ හැකියාවක්. විද්‍යුත් ගාමක බලය කියන්නේ විද්‍යුත් ප්‍රභවයකට තියෙන විශේෂ හැකියාවක්. මොකද්ද ඒ හැකියාව? ඒ හැකියාව තමයි විද්‍යුත් කෝෂයක ඍණ අග්‍රයේ සිට පරිපථයක් වෙතට ඉලෙක්ට්‍රෝන පළවා හැරීමට තියෙන හැකියාව. ඒකට තමයි අපි කියන්නේ විද්‍යුත් ගාමක බලය කියලා. ඉතින් පුතේ දුවේ, අපේ විද්‍යුත් ගාමක බලය මැනීම සිද්ධ කරොත් එහෙම විද්‍යුත් ප්‍රභවයක් යම් පරිපථයකට සම්බන්ධ කරලා අපිට ඒ අවස්ථාවේදී විද්‍යුත් ගාමක බලය නිවැරදිව මැනීමට නොහැකි වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔබට යම් අගයක් පෙන්눔 කරයි. හැබැයි ඒ පෙන්눔 කරන්නේ විද්‍යුත් කෝෂයේ ධන සහ ඍණ අග්‍ර අතර පවතින විභව අන්තරයයි. ඉතින් විද්‍යුත් ගාමක බලය අපි මැනීම සිද්ධ කරන්නේ කෙසේද? එහෙමනම් විද්‍යුත් කෝෂය, එහෙමත් නැතිනම් විද්‍යුත් ප්‍රභවය අර පරිපථයෙන් විසන්ධි කරවට පසුව එම කෝෂයේ හරි විද්‍යුත් ප්‍රභවයේ හරි ධන හා ඍණ අග්‍ර අතර පවතින විභව අන්තරය තමයි විද්‍යුත් ගාමක බලයට සමාන වෙන්නේ. ඉතින් පුතේ දුවේ, මේ කියපු කරුණු කාරණා අපි ප්‍රායෝගිකව සිද්ධ කරලා බලමු. මේ විභව අන්තරය සහ විද්‍යුත් ගාමක බලය දෙකක් වන බව, අගයන් දෙකක් ලැබෙන බව අපි ප්‍රායෝගික ක්‍රියාකාරකමකින් දැන් සිදු කරලා බලමු. හොඳයි, මේ සඳහා මම සරල පරිපථයක් සකස් කරන්න යන්නේ. ඒ සඳහා මම උපකරණ කීපයක් මෙතන තබලා තියෙනවා. ඔබට පේනවා
මේ තියෙන්නේ මේ සඳහා මම භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන වෝල්ට් 3ක කෝෂ කට්ටලය. මේ තියෙන්නේ ස්විච් එකක්. මේ තියෙන්නේ සූත්‍රිකා බල්බයක්. මම මේ උපකරණයත් භාවිතා කරනවා විභවාන්තරය සහ විද්‍යුත්ගාමක බලය ඔබට පෙන්වීම සඳහා. මේ තියෙන වෝල්ට් මීටරයක්. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මම පසුව ඔබට විස්තර කරන්නම්. දැන් මෙම උපකරණ ටික මම පරිපථයක් ආකාරයට සකස් කරගන්නවා. මුලින්ම කෝෂයේ ධනාග්‍රය මම ස්විචයේ එක් අග්‍රයකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට ස්විචයේ අනෙක් අග්‍රය මම බල්බේ එක් අග්‍රයකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට බල්බේ ඉතිරි අග්‍රය මම කෝෂයේ ඍණ අග්‍රයට සම්බන්ධ කරගන්නවා. හොඳයි, ඔබට පේනවා මේ ස්විචය සංවෘත කළ විට බල්බය දැල් වෙනවා, විවෘත කළ විට නිවෙනවා. හොඳයි පුතේ දුවේ, මම දැන් මේ කෝෂයේ දෙකළවරට වෝල්ට් මීටරය සවි කරන්නට යන්නේ. වෝල්ට් මීටරේ ධන අග්‍රය කෝෂයේ ධන අග්‍රයට මම සම්බන්ධ කරනවා. වෝල්ට් මීටරේ ඍණ අග්‍රය මම කෝෂයේ ඍණ අග්‍රයට සම්බන්ධ කරනවා. ඔබට පේනවා පාඨාංකයක් ලැබෙනවා වෝල්ට් මීටරේ. බල්බය දැල් වෙන්නේ නැහැ. මම ස්විචය සංවෘත කරන්න යන්නේ. බල්බය දැල් වෙනවා. වෝල්ට් මීටරේ පාඨාංකය 15 බහිනවා. අගේ අඩුවීමක් පේනවා. මම නැවතත් බලන්න බල්බය නිවෙනවා. එවිට වෝල්ට් මීටරයේ පෙන්නනවා වැඩි අගයක්. මොකද මේ අගයන් දෙකේ වෙනස? පරිපථයට සම්බන්ධව ඇති විට කෝෂයේ අග්‍ර දෙක අතර විභවාන්තරය පෙන්නනවා. මේ පෙන්වන්නේ විභවාන්තරය. මේ පෙන්වන්නේ කෝෂයේ දෙකළවර ධන හා ඍණ අග්‍ර අතර විභවාන්තරය. දැන් මම කෝෂය පරිපථයෙන් විසන්ධි කරනවා. විසන්ධි කළ විට දැන් කෝෂයේ ධන හා ඍණ අග්‍ර අතර ලැබෙන විභවාන්තරය විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. පැහැදිලි දුවේ පුතේ? දැන් මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විභවාන්තරය මැනීම සම්බන්ධයෙන්. පුතේ දුවේ, විභවාන්තරය මැනීම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. මොකක්ද මේ උපකරණය? වෝල්ට් මීටරය. ඔබට මම පෙන්නවා මීට කලිනුත් වෝල්ට් මීටරය. බලන්න, මගේ මේ අතේ තියෙන්නේ වෝල්ට් මීටරයක්. මේ වෝල්ට් මීටරය සහ කලින් පාඩමේදී මම ඔබත් සමග සාකච්ඡා කරන ලද ඇමීටරය බැලූ බැල්මෙන් එක සමානයි වගේ පේන්නේ. මේ දෙක අපි පැහැදිලිව හඳුනාගන්නේ කෙසේද? ඔබට පේනවා මේ මූණතෙහි ඔබට පේනවා V අක්ෂරයක් සඳහන් කරලා තියෙනවා. මේ V අක්ෂරය සටහන් කරලා තියෙන්නේ වෝල්ට් මීටරයේ. ඉතින් එයින් තමයි අපි මේ වෝල්ට් මීටරයක් කියලා හඳුනාගන්නේ. පරිපථයට සම්බන්ධ කරන්න අග්‍ර දෙකකුත් තියෙනවා. එක් අග්‍රයක් ධන රතු පාටින් පේන්නේ ධන අග්‍රය, කළු පාටින් පෙන්වන්නේ ඍණ අග්‍රය. හොඳයි පුතේ දුවේ. නැවතත් බලන්න තිරේ දෙස. ඔබට තිරේ දකුණු පසින් දිස් වෙනවා වෝල්ට් මීටරයක් පරිපථයක දක්වන සංකේත සටහන. විභවාන්තරයේ පරිපථයක මනින්නේ කොයි තැන්වලද? මොන තැන්වලද විභවාන්තරයේ මනින්නේ? අපි බලමු.
පුතේ දුවේ මම මුලින් ඔබට කිව්වා විභවාන්තරය මයින්ඩ් පුළුවන් පරිපතයක ඕනෑම ලක්ෂ දෙකක් අතර. මේ බලන්න මම ලක්ෂ දෙකක් ඔබට පෙන්වන්නම් මේ පෙන්ලා තියෙන පරිපතේ XY ලෙස පෙන්ලා තියෙන ලක්ෂ දෙක බලන්න. ඒ ලක්ෂ දෙක අතර ඔබට පේනවා බල්බයක සංකේතයක් තියෙනවා. ඒ තියෙන්නේ බල්බයක්. එහෙනම් මෙම අවස්ථාවේදී XY අතර විභවාන්තරය මෙන්නොත් මට ලැබෙන්නේ බල්බයේ දෙකලවර විභවාන්තරය. බලන්න මේ පරිපතයේ මම වෙනත් ස්ථාන දෙකක් තෝරගන්නවා. XY ලක්ෂ දෙක වෙනත් ස්ථානයක පෙන්වනවා. M ලෙස පෙන්වලා තියෙන්නේ ওই ලක්ෂ දෙක අතර M ලෙස පෙන්වලා තියෙන්නේ විදුලි මෝටරයක්. මේ අවස්ථාවේදී මට විභවාන්තරය ලෙස ලැබෙන්නේ විදුලි මෝටරයේ දෙකලවර විභවාන්තරයයි. මම මේ පරිපතයේම තවත් ස්ථාන දෙකක් පෙන්වන්නම්. දැන් බලන්න. මේ පෙන්වන්නේ කෝෂ කට්ටලයේ දෙකලවර. දැන් විභවාන්තරය මම වෝල්ට් මීටරයක් ආධාරයෙන් මැන බැලුවොත් මට ලැබෙන්නේ කෝෂ කට්ටලයේ දෙකලවර විභවාන්තරයයි. ඉතින් පුතේ දුවේ මම දැන් සූදානම් වෙන්නේ පරිපතයකට දැන් වෝල්ට් මීටරයක් සවි කරන්නේ කෙසේද කියලා ඔබට පෙන්වන්නටයි. දැන් තවත් පරිපතයකට යමු. ඔබට පේනවා මේ පරිපතයේ XY ලෙස මම ලක්ෂ දෙකක් තෝරාගෙන තියෙනවා. ඒ ලක්ෂ දෙක අතර තියෙන්නේ බල්බයක්. ඔබ බල්බයේ සංකේතය හඳුනනවා බල්බයක් තියෙනවා. ඉතින් මෙම ලක්ෂ දෙක අතර විභවාන්තරය අපි මැනීමට වෝල්ට් මීටරය භාවිතා කරනවා. වෝල්ට් මීටරය මේ ලක්ෂ දෙකට සමාන්තරගතව සවි කළ යුතුයි ඒ සඳහා. බලන්න මම මේක සවි කරන ආකාරය පේනවාද? බල්බයට සමාන්තරව තමයි මේ වෝල්ට් මීටරය සවි කරලා තියෙන්නේ. එහෙමත් නැතිනම් අපි තෝරාගත්තු XY ලක්ෂ දෙකට සමාන්තරව තමයි වෝල්ට් මීටරය සවි කරලා තියෙන්නේ. එහෙනම් පුතේ දුවේ සෑම විටම පරිපතයක ලක්ෂ දෙකක් අතර විභවාන්තරයක් මැනීමේදී වෝල්ට් මීටරය සවි කළ යුත්තේ එම ලක්ෂ දෙකට සමාන්තරගතවයි. හොඳයි. අපි එම පරීක්ෂණයත් ප්‍රායෝගිකව සිද්ධ කරලා බලමු. හොඳයි පුතේ දුවේ මම මේ සඳහාත් කලින් ආකාරයෙන්ම සකස් කරගත්තු පරිපතයම යොදා ගන්නවා. මම නැවතත් මේ පරිපතය සකස් කර ගන්නවා. කෝෂයේ ධනාග්‍රයට මම ස්විචයේ එක් අග්‍රයක් සම්බන්ධ කර ගන්නවා. ස්විචයේ අනෙක් අග්‍රයට මම සම්බන්ධ කර ගන්නවා බල්බයේ එක් අග්‍රයක්. බල්බයේ ඉතිරි අග්‍රයට මම සම්බන්ධ කර ගන්නවා කෝෂයේ ඍණ අග්‍රය. මම දැන් බල්බයේ දෙකලවර විභවාන්තරයනේ මනින්නට යන්නේ. ඒ නිසා මම බල්බයේ දෙකලවරට තමයි වෝල්ට් මීටරය සවි කරන්න ඕන වෙන්නේ. මෙන්න ඔබට පේනවා වෝල්ට් මීටරයේ අග්‍ර දෙක. ඍණ අග්‍රය මම බල්බයේ මේ කෙලවරට සම්බන්ධ කරනවා. ධන අග්‍රය මේ කෙලවරට සම්බන්ධ කරනවා. හොඳයි මම ස්විචය සංවෘත කරනවා. ඔබට පේනවා බල්බේ දැල් වෙනවා. ඒ වගේම බල්බේ දෙකලවර විභවාන්තරයත් වෝල්ට් මීටරය මගින් පෙන්වනවා. හොඳයි පුතේ දුවේ මම දැන් ඔබට පෙන්වුවේ බල්බයක දෙකලවර විභවාන්තරය කොහොමද වෝල්ට් මීටරයක් භාවිතයෙන් සොයාගන්නේ කියලා. හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විභවාන්තරය මැනීම සඳහා මේ පෙන්නපු වෝල්ට් මීටරේ පමණක්ද භාවිතා කළ හැක්කේ? නැහැ පුතේ දුවේ. දැන් තියෙනවා ඔබේ විද්‍යාගාරයේ තවත් මණුවක් තියෙනවා. ඒ මණුව මම ඔබට පෙන්නන්නම්. තිරේ දිස්සෙනවා මේ මණුව. අපි කියන්නේ මල්ටිමීටරය කියලායි. ඉතින් මම ඔබට සජීවීව මල්ටිමීටරයක් පෙන්වන්නට මෙදිරියට ගෙනල්ලා තියෙනවා. බලන්න. මේ පෙන්නේ මල්ටිමීටරය. මේ මල්ටිමීටරයේ විශේෂත්වය තමයි මණු කීපයක් එකට එකතු කරලා තනි මණුවක් ආකාරයෙන් තමයි මේක සකස් කරලා තියෙන්නේ.
ඉතින් අපිට මේ මල්ටිමීටරය මගින් හැකියාවක් තියෙනවා අවශ්‍ය විට විභවාන්තරය මනින්න පුළුවන්, අවශ්‍ය විටක ධාරාව මනින්න පුළුවන්, තවත් අවශ්‍ය විටක ප්‍රතිරෝධය මනින්න පුළුවන්. ඒ වගේ විද්‍යුතය සම්බන්ධ රාශි විශාල ප්‍රමාණයක් මේ මගින් මැනුම් කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබ කල යුත්තේ මේ පෙන්ලා තියෙන යොමුව නැත්නම් සිලෙක්ටරය අවශ්‍ය ස්ථානයට යොමු කරලා අදාළ මනුව තෝරාගෙන ඒ මිනුම් කටයුතු සිදු කරන්නටයි. ඉතින් මම මේ පෙන්වුවේ කලින් කතා කරපු වෝල්ට් මීටරය සහ ඇමීටරය තනි මනුවකින් ලබා ගන්න පුළුවන් ආකාරය ගැනයි. පුතේ දුවේ දැන් මම ඔබට පෙන්වන්නේ වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් එක විට පරිපථයකට සවි කරන්නේ කෙසේද කියන එක. ඔබට පේනවා තිරයේ පරිපථ සටහනක් මම පෙන්눔 කරලා තියෙනවා. අපි මුලින්ම පරිපථයේ දැක්වෙන උපකරණ සම්බන්ධ කරලා පසුව එය ප්‍රායෝගිකව සිදු කරලා බලමු. හොඳයි. ඔබට පේනවා පරිපථයේ ධනාග්‍රයේ සිට ඇමීටරයේ ධනාග්‍රය දක්වා සම්බන්ධතාවය අපි මේ විදිහට සම්බන්ධ කරමු. ඒ වගේම ඇමීටරයේ ඍණාග්‍රයේ සිට බල්බේ එක් අග්‍රයකට සම්බන්ධතාවය අපි මෙහෙම සම්බන්ධ කරමු. ඒ වගේම බල්බේ ඉතිරි අග්‍රයේ සිට ස්විචයේ අග්‍රයකට සම්බන්ධය අපි මේ ආකාරයට සම්බන්ධ කරලා පෙන්නමු. ස්විචයේ ඉතිරි අග්‍රයේ සිට කෝෂයේ ඍණාග්‍රයට අපි මේ විදිහට සම්බන්ධතාවය පෙන්눔 කරමු. දැන් අපි වෝල්ට් මීටරය සවි කරගමු බල්බේ දෙකෙලවරට. මේ ආකාරයට. හොඳයි පුතේ. පරිපථය සකස් කරලා ඉවරයි. අපි මේ පරිපථය ප්‍රායෝගිකව සිදු කරලා බලමු කොහොමද විභවාන්තරය සහ ධාරාව එක විට මෙනුම් කරන්නේ කියලා. අපි දන්නවා පරිපථයේ ධාරාව මෙනුම් කරන්න අපි ඇමීටරය භාවිතා කරනවා. ඇමීටරයේ සමීපටම අපි සවි කරන්න ඕන පරිපථයට ශ්‍රේණිගතව සිටින ආකාරයටයි. ඉතින් මම මුලින්ම සකස් කරගත්තු පරිපථයම මේ සඳහාත් යොදා ගන්නවා. මම අලුතින් එක් කරන්නේ මේ පරිපථයට ඇමීටරය. හොඳයි. අපි බලමු ඇමීටරය මේ පරිපථයට සවි කරන්නේ කෙසේද කියලා. ඔබට පේනවා මේ ඇමීටරයේ ඍණාග්‍රය මම කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. ඔබේ තිරේ දෙස්වෙන කලින් දැකපු පරිපථයේ ආකාරයට. ඒ වගේම බල්බේ ඉතිරි අග්‍රය ඇමීටරයේ ධනාග්‍රයට සම්බන්ධ කරනවා. දැන් අපි පරිපථය සම්පූර්ණ කරලා අවසానයි. අපි ස්විචය සංවෘත කරලා බලමු. ඔබට දැන් පේනවා බල්බේ දෙකලවර විභවාන්තරය වෝල්ට් මීටරය මගින්. ඒ වගේම පරිපථය හරහා ගලන ධාරාව ඇමීටරය මගින් ඔබට දර්ශනය වෙනවා. හොඳයි පුතේ දුවේ මේ ආකාරයට තමයි පරිපථයක ගලන ධාරාව සහ විභවාන්තරය එක විට මැනීම සඳහා වෝල්ට් මීටරයක් සහ ඇමීටරයක් පරිපථයට සවි කරන්නේ. පරිපථයක් ඔස්සේ ධාරාවක් ගැලීම සඳහා විදුලි සැපයුමක ධන සහ ඍණාග්‍ර දෙක අතර විභව අන්තරයක් පැවතිය යුතුද නැද්ද? අපි ඒ පිළිබඳව තමයි මෙතන සිට සොයා බලන්නේ. ඉතින් ඒ සඳහා මම පරිපථ කීපයක් තිරයේ ප්‍රදර්ශනය කරනවා. අපි ඒ තිරයේ ඒවා එකලස් කරලා අපි බලනවා පරිපථය හරහා විදුලි ධාරාවක් ගලනවාද නැද්ද කියන එක. අනතුරු අපි ඒ පරීක්ෂණ ටික ප්‍රායෝගිකව සිදු කරලා බලනවා. හොඳයි දුවේ පුතේ බලන්න පළමු පරිපථය. ඔබට පේනවා තිරේ පරිපථයක්. අපි මේ මෙතන සකස් කරපු පරිපථයම තමයි මෙතන තිරේ දැක්වෙන්නේ. ඔබට පේනවා B1 සහ B2 කියලා කෝෂ දෙකක් මේ පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා. මේ කෝෂ දෙක ඔබට දැන් පේනවා පැහැදිලිව. මේ කෝෂ දෙකේ දෙකලවර
එක් පැත්තක තියෙනවා ධනාග්‍රයක් අනික් කෙළවරේ තියෙන ඍණාග්‍රයක්. එහෙනම් ඔබට පැහැදිලිවම තේරෙනවා මේ කෝෂයේ දෙකලවර විභවාන්තරයක් පවතින බව. ඉතින් අපි උපකරණ සම්බන්ධ කරලා බලමු මේ ආකාරයට පරිපථය හරහා ධාරාවක් ගලනවාද නැද්ද කියලා බලන්නට. බලන්න ඔන්න මම උපකරණ කීපයක් පෙන්වුවා. අපි මේ උපකරණ සම්බන්ධ කරමු. ඔබට පේනවා මුලින්ම B1 සහ B2 කෝෂයේ සම්බන්ධ කරලා තියෙන ආකාරය. B1 කෝෂයේ ධනාග්‍රයට B2 කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඒ සම්බන්ධ කිරීම තමයි මම අර උපකරණ වල පෙන්වලා තියෙන්නේ. හොඳයි පුතේ දුවේ. දැන් බලමු B1 ඍණාග්‍රයේ සිට ඇමීටරේ ඍණාග්‍රය දක්වා සම්බන්ධතාවය. ඒ වගේම ඇමීටරේ ධනාග්‍රයේ සිට L1 බල්බයට සම්බන්ධතාවය මේ ආකාරයට සම්බන්ධ කරන්නට පුළුවන්. ඒ වගේම L1 බල්බේ ඉතිරි අග්‍රයේ සිට ස්විච්යට මේ ආකාරයට සම්බන්ධ කරන්නට පුළුවන්. ඒ වගේම ස්විචයේ ඉතිරි අග්‍රයේ සිට B2 කෝෂයේ ධනාග්‍රයට මේ ආකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. අවසානයේට අපි සම්බන්ධ කරගන්නවා වෝල්ට් මීටරය බල්බේ දෙකෙලවරට. හොඳයි. අපි ස්විච්ය සංවෘත කරලා බලමු කුමක්ද සිදු වෙන්නේ කියලා. බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ පරිපථය හරහා ධාරාවක් ගලනවා. කෝෂයක අග්‍ර දෙක අතර විභවාන්තරයක් පවතිනවා මේ අවස්ථාවේදී. එවිට පරිපථය හරහා ධාරාවක් ගලා යනවා. හොඳයි පුතේ දුවේ. මෙන්න මම තවත් පරිපථයක් ඔබට පෙන්නලා තියෙනවා. මේ පරිපථයේ වෙනසක් දකින්නට නැහැ. හැබැයි එක වෙනසක් තියෙනවා ඔබට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්ද? කෝෂයේ අග්‍ර මාරු වෙලා තියෙන බව පේනවා. මේ බලන්න. හරි. ඒ මාරු වෙලා තිබුණාට ප්‍රශ්නයක් නැහැ. කෝෂයේ ධන හා ඍණ අග්‍ර දෙකලවර එක කෙලවරක ධනාග්‍රයක් තියෙනවා අනික් කෙලවරේ ඍණාග්‍රයක් තියෙන්නේ. එහෙමනම් පුතේ දුවේ මේ කෝෂයේ ධන හා ඍණ අග්‍ර දෙක අතරත් විභවාන්තරයක් පවතිනවා. අපි බලමු උපකරණ සම්බන්ධ කරලා මේ ආකාරයට සවි කරොත් පරිපථය හරහා ධාරාවක් ගලනවාද නැද්ද කියලා. ඔන්න මම මුලින්ම සම්බන්ධ කරා B1 සහ B2 කෝෂ දෙක සම්බන්ධ කරලා තියෙන ආකාරය. B1 කෝෂයේ ඍණ අග්‍රය B2 කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. පේනවා. ඔබට පේනවද? හොඳයි. ඊළඟට බලන්න B1 කෝෂයේ ධනාග්‍රය ඇමීටරයේ ඍණාග්‍රයට ඒ වගේම ඇමීටරයේ ධනාග්‍රයේ බල්බේ එක් අග්‍රයකට බල්බේ ඉතිරි අග්‍රය ස්විචයේ එක් අග්‍රයකට ස්විචයේ ඉතිරි අග්‍රය B2 කෝෂයේ ඍණාග්‍රයට අවසානයේ කලින් ආකාරයටම වෝල්ට් මීටරය සහ වෝල්ට් මීටරය සම්බන්ධ කරගමු. ස්විචය සංවෘත කරලා බලමු පරිපථය හරහා ධාරාවක් ගලයිද කියලා. පුතේ දුවේ පරිපථය හරහා ධාරාවක් ගලන බව ඔබට පැහැදිලිව පේනවා බල්බය දැල් වෙන බවින්. පුතේ දුවේ ඔබට පේනවා ඒ වුණාට වෝල්ට් මීටරය සහ ඇමීටරය කිසිම පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. හැබැයි මේ පරීක්ෂණය මම ඔබට සිදු කරන්නේ නැහැ. ඇයිද දන්නවද? මේ පරීක්ෂණයේදී වෝල්ට් මීටරය සහ ඇමීටරය සම්බන්ධ කරලා තියෙන්නේ වැරදි ආකාරයකටයි. ඔබට පේනවා කෝෂයේ ධනාග්‍රයට ඇමීටරයේ සම්බන්ධ කරලා තියෙන ඍණාග්‍රය. මේ ආකාරයට සම්බන්ධ කරොත් පුතේ දුවේ ඇමීටරයට සහ වෝල්ට් මීටරයට හානි සිදු වෙන්නට හැකියාවක් තියෙනවා. එම නිසා මෙම පරීක්ෂණය සිදු කරන්නට එපා. ඔබ විද්‍යාගාරයේදී මෙවැනි පරීක්ෂණයක් සිදු කරන්නට එපා. ධාරාවක් ගලනවා. බල්බය දැල් වෙන බවින් එකට අපිට පැහැදිලි වෙනවා. නමුත් ඇමීටරය සහ වෝල්ට් මීටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මගින් ඒ ඇමීටරයට සහ වෝල්ට් මීටරයට හානි සිදු විය හැකි නිසා මේ පරීක්ෂණය සිදු කරන්නට එපා. හොඳයි.
අපි බලනවා තුන්වෙනි පරිපථය. හොඳයි. කෝෂ කට්ටලේ තමයි වෙනසක් සිදු වෙලා තියෙන්නේ. ඔබට පේනවා මේ කෝෂ කට්ටලේ කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ. බලන්න පරිපථයට සම්බන්ධ වෙලා තියෙන කෝෂ කට්ටලේ අග්‍ර දෙක එක් අග්‍රයක ධනාග්‍රයක් තමයි එක පැත්තක තියෙන්නේ. අනිත් පැත්තේ ධනාග්‍රයක් තියෙන්නේ. එහෙනම් පුතේ දුවේ මේ කෝෂ කට්ටලේ දෙකලවර විභවාන්තරයක් තියෙන්නට බෑ. මොකද සමාන අග්‍ර දෙකක් තියෙන්නේ. එහෙනම් විභවාන්තරයක් තියෙන්නට බෑ. අපි මේ සඳහා පරිපථයක් සකස් කරලා බලමු මේ ආකාරයට. අපි කෝෂ දෙක සම්බන්ධ කරගමු. B1 කෝෂයේ ඍණාග්‍රය B2 කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කරලායි තියෙන්නේ. අපි මේ සම්බන්ධතාවය මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ඒ වගේම B1 කෝෂයේ ධනාග්‍රය ඇමීටරයේ ඍණාග්‍රයට. ඒ වගේම ඇමීටරයේ ධනාග්‍රය බල්බේ එක් අග්‍රයකට බල්බේ ඉතිරි අග්‍රය ස්විචයේ එක් අග්‍රයකට ස්විචයේ ඉතිරි අග්‍රය B2 බල්බේ ධනාග්‍රයට. කලින් ආකාරයටම වෝල්ට්මීටරය සවි කරගමු. ස්විචය සංවෘත කරලා බලමු කුමක්ද සිදු වෙන්නේ කියලා. බල්බය දැල් වෙන්නේ නැහැ. කෝෂයක අග්‍ර දෙක අතර විභවාන්තරයක් නැහැ. එවිට පරිපථය හරහා ධාරාව ගලන්නෙත් නැහැ. හොඳයි පුතේ දුවේ. අපි අවසාන වශයෙන් තවත් පරීක්ෂණයක් සිදු කරලා බලමු මේ සම්බන්ධයෙන්. බලන්න. කෝෂයක අග්‍ර දෙක බලන්න. කෝෂයේ සම්බන්ධ කරලා තියෙන අග්‍ර දෙක. අග්‍ර දෙකම ඍණ. අග්‍ර දෙකම ඍණ. එහෙමනම් පුතේ දුවේ මේ අග්‍ර දෙක අතර විභවාන්තරයක් පවතින්නේ නැහැ. අපි බලමු පරිපථයක් සකස් කරලා මේ ආකාරයට සම්බන්ධ කරලා බලමු කුමක්ද සිදු වෙන්නේ කියලා. B1 බල්බය සහ B2 බල්බයේ ධනාග්‍ර එකිනෙකට සම්බන්ධ කරලායි තියෙන්නේ. අපි මේ සම්බන්ධය මේ ආකාරයට පෙන්වමු. ඊළඟට B1 කෝෂයේ ඍණාග්‍රය ඇමීටරයේ ඍණාග්‍රයට. ඊළඟට ඇමීටරයේ ධනාග්‍රය බල්බේ එක් අග්‍රයකට. ඊළඟට බල්බේ ඉතිරි අග්‍රය ස්විචයේ එක් අග්‍රයකට. ස්විචයේ ඉතිරි අග්‍රය B2 කෝෂයේ ඍණාග්‍රයට. වෝල්ට්මීටරය අපි බල්බේ දෙකලවරට සම්බන්ධ කරගමු. ස්විචය සංවෘත කරලා බලමු කුමක්ද සිදු වෙන්නේ කියලා. බල්බේ දැල් වෙන්නේ නැහැ. කෝෂවල දෙකලවර විභවාන්තරයක් නැහැ. එවිට පරිපථය හරහා ධාරාව ගලන්නෙත් නැහැ. හොඳයි පුතේ දුවේ මේ පරීක්ෂණ මාලාව මගින් ඔබට පැහැදිලි වන්නේ කුමක්ද? ඔබට යම් නිගමනයකට එන්නට හැකියාවක් තියෙනවා. කෝෂයක දෙකලවර විභවාන්තරයක් පවතී නම් පමණක් පරිපථයක් හරහා ධාරාව ගලනවා. පැහැදිලි නේද? හොඳයි. එම ක්‍රියාකාරකම් කීපය අපිට පුළුවන් දැන් ප්‍රායෝගිකව සිදු කරලා බලන්නට. හොඳයි පුතේ දුවේ අපි බලමු මේ කරපු ප්‍රායෝගික පරීක්ෂණය සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඔබට පේනවා මේ කෝෂයේ ඍණාග්‍රය මම සම්බන්ධ කරගන්නවා අනෙක් කෝෂයේ ධනාග්‍රයට. ඒ වගේම මේ කෝෂයේ ඍණාග්‍රය මම සම්බන්ධ කරගන්නවා ඇමීටරයේ ඍණාග්‍රයට. ඊළඟට ඇමීටරයේ ධනාග්‍රය මම සම්බන්ධ කරනවා බල්බයේ එක් අග්‍රයකට. මේ බල්බයේ ඉතිරි අග්‍රය සම්බන්ධ කරගන්නවා මම
ස්විචේ එක් අග්‍රයකට. ස්විචයේ ඉතිරි අග්‍රය මම සම්බන්ධ කරගන්නවා කෝෂයේ ධන අග්‍රයට. ඔබට පේනවා පරිපථය ක්‍රියාත්මක වෙනවා. මම මේ අතරතුරේදීම වෝල්ට් මීටරය සම්බන්ධ කරගන්නවා බල්බේ දෙකළවරට. හොඳයි. පරිපථය හරහා ධාරාව ගලන බව ඔබට පේනවා. බලන පුතේ දුවේ කෝෂයේ ඍණාග්‍රය මේ පරිපථයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇමීටරයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණාග්‍රය. මේ පැත්තෙන් කෝෂයේ ධනාග්‍රයයි පරිපථයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝෂ කට්ටලේ දෙකලවර එක අග්‍රයක් ඍණ එක අග්‍රයක් ධන. එහෙනම් විභවාන්තරයක් තියෙන බව පැහැදිලි මේ කෝෂයේ දෙකලවර. ඒ නිසා තමයි මේ පරිපථය හරහා විද්‍යුත් ධාරාව ගලා යන්නේ. හොඳයි අපි කෝෂ කට්ටලය වෙනස් ආකාරයකට සම්බන්ධ කරලා බලමු දැන්. ඔබට පේනවා මේ B1 කෝෂයේ ඍණාග්‍රය මම B2 කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. ඔබට පේනවා මේව කෝෂ කට්ටලේ දෙකලවර දැන් තියෙන්නේ ධන අග්‍ර දෙකක්. පේනවද? ධන අග්‍ර දෙකක් තියෙනවා. මේ පරිපථයේ අනිකුත් සම්බන්ධ කිරීම කලින් ආකාරයම නිසා මම මේ ධනාග්‍ර දෙක මේ ආකාරයට පරිපථයට සම්බන්ධ කරනවා. මේ කෝෂයේ ධනාග්‍රය මම ඇමීටරයේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. මේ කෝෂයේ ධනාග්‍රය ස්විචයට සම්බන්ධ කරනවා. පරිපථය සංවෘත කරලා බලන්න. ධාරාවක් ගලන්නේ නැහැ. ඔබට පේනවා කෝෂයේ දෙකලවර ධනාග්‍ර දෙකක් තියෙන්නේ. එහෙනම් විභවාන්තරයක් පවතින්නේ නැහැ. ඒ නිසා පරිපථය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. පැහැදිලිනේ? හොඳයි. අපි කෝෂ කට්ටලය තවත් ආකාරයකට සම්බන්ධ කරලා බලමු. මම B1 කෝෂයේ ධනාග්‍රය B2 කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කරන්නට යන්නේ. පේනවද? එවිට මේ කෝෂ කට්ටලේ ඉතිරි අග්‍ර දෙක ඍණාග්‍ර දෙකක්. මේ අග්‍ර දෙක තමයි අපිට පරිපථයට සම්බන්ධ කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා අග්‍ර දෙක සමාන අග්‍ර දෙකක් තියෙනවා. එහෙනම් විභවාන්තරයක් පවතින්නට බෑ. අපි බලමු මේ විදිහට සම්බන්ධ කළ විට පරිපථයේ ධාරාවක් ගලයිද නැද්ද කියලා. හොඳයි නැවතත් මම සම්බන්ධ කරනවා ඇමීටරයේ ඍණාග්‍රය මේ කෝෂයේ ඍණාග්‍රයට ඒ වගේම මෙම කෝෂයේ ඍණාග්‍රය ස්විචයේ ඍණාග්‍රයට ස්විචය සංවෘත කරලා බලමු. ධාරාවක් ගලන්නේ නැහැ. පුතේ දුවේ ඔබට දැන් වැටහෙනවා විදුලි සැපයුමක නැත්නම් විද්‍යුත් කෝෂයක දෙකලවර විභවාන්තරයක් පවතිනවා නම් පමණයි පරිපථයක් කරහා ධාරාවක් ගලා යන්නේ. හොඳයි පුතේ දුවේ මම තවත් වැදගත් ක්‍රියාකාරකමකට එළඹෙන්නටයි යන්නේ. මේ පාඩමේ වැදගත්ම කොටස මේ කොටස වෙන්නේ. හොඳයි ඒ නිසා මේ කොටස හොඳින් මේ පරීක්ෂණයට මම කරන ක්‍රියාකාරකමත් එක්කලා ඔබත් සහභාගී වෙන්න. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා මේ ක්‍රියාකාරකම අතරතුරේදී මම යම් යම් පාඨාංක ලබා ගන්නවා. ඒ පාඨාංක ලබා ගැනීමේදී ඔබත් මාත් සමග එකතු වන්න. ඔබත් ඔබගේ ළඟ තියෙන පොතක් අරගෙන මාත් සමග මේ පාඨාංක වගුගත කරලා පිළිතුරු ලබා ගමු. හොඳයි නේද? හරි. අපි එහෙමනම් ඒ පරීක්ෂණය සිද්ධ කරන ආකාරය සලකලා බලමු. හොඳයි අපි කරන්නට යන්නේ සන්නායකයක් තුලින් ගලන ධාරාව හා
ඒ දෙකලවර විභවාන්තරය අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි දැන් මේ පරීක්ෂණ මාලාව මගින් සොයන්නට යන්නේ. හොඳයි. ඒ සඳහා මම උපකරණ කීපයක් මේ ස්ථානයේ සකස් කරලා තියෙනවා. අපි බලමු ඒ ක්‍රියාකාරකම කරන්නේ කෙසේද කියලා. ඊට කලින් මම ඔබට පෙන්වන්නම් මේ පරිපථය. ඔබට පේනවා කලින් සකස් කරගත්තු පරිපථයම තමයි මේ තියෙන්නේ. උපකරණ ස්ථානගත කරලා තියෙන තැන් පමණක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ පරිපථය සම්බන්ධයෙන්ම තමයි තියෙන්නේ. ඔබට පේනවා මේ ස්ථානයේ තියෙන උපකරණය. මේ ස්ථානයේ මේ දාලා තියෙන නික්‍රෝම් කම්බිදංගරයක්. මේ ස්ථානයේ කලින් තිබුණේ බල්බයක්. ඔබට මතක ඇති. මම ඒක ඉවත් කරලා මෙතෙන්ට නික්‍රෝම් කම්බිදංගරයක් භාවිතා කරනවා. ඒ වගේම මේ පරිපථයට අලුත් උපකරණයක් සවි කරලා තියෙනවා. මේ පෙන්ලා තියෙනවා ඔබට. මේ පේන්නේ කොහොමද? මේ පේන්නේ ධාරා නියාමකය. මේක විශේෂ උපකරණයක්. මීට කලින් අපි මේ සම්බන්ධයෙන් කතා කළේ නැහැ. අපි බලමු මේ උපකරණය මොකක්ද කියන එක. මම මේ උපකරණය ඔබට දැන් පෙන්වන්නම්. පුතේ දුවේ මේ මගේ අතේ තියෙන්නේ මෙන්න මේ ඔය මම කලින් කතා කරපු ධාරා නියාමකය. ඉතින් මේ ධාරා නියාමකය ඔබට පේනවා ටිකක් විශාලයි. මේක ප්‍රතිරෝධකයක්. මේ ප්‍රතිරෝධකයේ විශේෂ ලක්ෂණය තමයි මේ ප්‍රතිරෝධීතාවය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබට පේනවා මෙතන සර්පණ යතුරක් තියෙනවා. මේ යතුර එහා මෙහා සීරුමාරු කිරීමෙන් මේක ප්‍රතිරෝධය වෙනස් කිරීම මගින් මේක සම්බන්ධ කරලා තියෙන පරිපථයේ ධාරාව වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් පුතේ දුවේ මම මේ උපකරණය මේ සඳහා යොදාගත්තේ මේ පරිපථය හරහා ගලන ධාරාව මට වෙනස් කරන්න උවමනා වෙනවා අවස්ථා කිහිපයකදී. ඒ සඳහා තමයි මේ උපකරණය මම පරිපථයට එකතු කරලා තියෙන්නේ. හොඳයි. අපි මේ පරීක්ෂණය සිදු කරන ආකාරය දැන් බලමු. මුලින්ම මම වෝල්ට් 6ක විදුලි කෝෂ කට්ටලයක් මේ සඳහා භාවිතා කරනවා. මම ඒ කෝෂ කට්ටලය මම මේ පරිපථයට සම්බන්ධ කරගන්නවා. ඍණාග්‍රය මම මේ පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම කෝෂයේ ධනාග්‍රය ඔබට පේනවා. ධනාග්‍රය මම මේ පරිපථයේ ධනාග්‍රය සම්බන්ධ විය යුතු ස්ථානයට මේ ආකාරයට සම්බන්ධ කරනවා. හොඳයි. ඊළඟට මම ධාරා නියාමක සම්බන්ධ කරගන්න යන්නේ මේ ස්ථානයට ධාරා නියාමකය සම්බන්ධ කළ යුතුයි. ඔබට පේනවා මම ධාරා නියාමකයේ මේ අග්‍රය සම්බන්ධ කරගන්නවා පරිපථයේ මේ අග්‍රය වෙතට. ඊළඟට ධාරා නියාමකයේ ත්‍රිඅග්‍රය ඔබට පේනවා ත්‍රිඅග්‍රය මම සම්බන්ධ කරගන්නවා පරිපථයේ ධාරා නියාමක ත්‍රිඅග්‍රය සම්බන්ධ කළ යුතු ස්ථානයට. ඒ වගේම වෝල්ට්මීටරයේ ඍණාග්‍රය මේ සන්නායක දඟරයේ නික්‍රෝම් කම්බි දඟරයේ දෙකලවරට සම්බන්ධ කරන්නට යන්නේ. මේ තියෙන්නේ ඒ දෙකලවර අග්‍ර දෙක. මම එතෙන්ට සම්බන්ධ කරනවා වෝල්ට්මීටරයේ ඍණාග්‍රය. ඔබට පේනවා වෝල්ට්මීටරයේ ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා නික්‍රෝම් කම්බි දඟරයේ මේ කෙළවරට. වෝල්ට්මීටරයේ ඉතිරි අග්‍රය ධනාග්‍රය මම සම්බන්ධ කරනවා සන්නායක දඟරයේ අනිත් අග්‍රය වෙතට. ඊළඟට මම ඇමීටරය සම්බන්ධ කරන්නට යන්නේ
ඇමිටරේ සම්බන්ධ යුතු ස්ථානයේ මෙන්න මේ ස්ථාන දෙක. අපි ඒ ස්ථාන දෙක මේ ආකාරයට සම්බන්ධ කරගමු. ඇමිටරේ ඍණාග්‍රය මම ඇමිටරේ ඍණාග්‍රය සම්බන්ධ යුතු ස්ථානයට මේ ආකාරයෙන් සවි කරනවා. ඒ වගේම ඇමිටරේ ධනාග්‍රය මම ධනාග්‍රය සම්බන්ධ කළ යුතු ස්ථානයට මේ ආකාරයෙන් සම්බන්ධ කරනවා. හොඳයි පුතේ දුවේ. අපි දැන් සම්බන්ධ කිරීම සිදු කර හමාරයි. මෙහිදී මම පාඨාංක කීපයක් ගන්න අවස්ථා කීපයක් යටතේ. ඒ අවස්ථාවලදී පාඨාංක ගැනීමේදී එකවරම ගැනීම සිද්ධ කරන්නේ නැහැ මම. එකවරම ගැනීම සිද්ධ කරන්නේ නැහැ මම. ඒ කියන්නේ එක දිගට ගැනීම සිද්ධ කරන්න හොඳ නැහැ. මම එක්වරක් පාඨාංක ගැනීමෙන් අනතුරුව දෙවෙනිවර පාඨාංක ගැනීම සිද්ධ කරන්නේ මද වේලාවකට පසුවයි. ඊට හේතුවම පසුව කියන්නම්. හොඳයි. අපි දැන් මේ පරිපතයේ පාඨාංක ගැනීම සිද්ධ කරන්නට යන්නේ. ඔබට පේනවා තිරයේ වගුවක්. මේ වගුව දැන් ඔබ පිටපත් කරගන්න. මාත් සමගම මේ පරිපතයේ ක්‍රියාකාරීත්වයෙන් ලැබෙන පාඨාංක මේ වගුවට වගුගත කරන්නට තමයි දැන් මම යන්නේ. හොඳයි. අපි උපකරණය ක්‍රියාත්මක කරලා පරිපතය ක්‍රියාත්මක කරලා අපි බලමු පාඨාංක මොනවද ලැබෙන්නේ කියලා. හොඳයි පුතේ දුවේ. මම පළමුවෙන්ම ගන්න යන්නේ විභවාන්තරය සහ ධාරාවේ පාඨාංක දෙක ඇමීටරය සහ වෝල්ට් මීටරය මගින් ලබා ගන්නයි යන්නේ. හොඳයි මම වෝල්ට් මීටරයේ පාඨාංකය වෝල්ට් 4කට ගේනවා. බලන්න ඇමීටරයේ පාඨාංකය දැන් කීයද? ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 0.4ක් බව ඔබට පේනවා. අපි මේ අගය ධාරාව තීරයේ ලකුණු කරගමු. බලන්න පුතේ දුවේ. වෝල්ට් මීටරයේ පාඨාංකය වෝල්ට් 4යි. එවිට ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 0.4යි. අපි මේ පාඨාංක දෙක වගුවේ සටහන් කරගමු. පුතේ දුවේ දැන් මද වේලාවක් ගියාට පසුව තමයි ඊළඟ අවස්ථාවේ පාඨාංක මම ලබා ගන්නේ. ඊට හේතුව තමයි මේ පරිපථය හරහා ධාරාව ගලන විටදී මේ සන්නායක දඟරය නික්‍රෝම් කම්බි දඟරය රත් වීමකට ලක් වෙනවා. එහි උෂ්ණත්වය ඉහළ යනවා. එවිට මට ලැබෙන පාඨාංක වෙනස් වෙනවා. එතකොට මට අවශ්‍ය කරන සම්බන්ධතාව ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා තමයි මම උෂ්ණත්වය නැවත මුල් තත්ත්වයට පත් වූ පසුව පාඨාංක ගැනීම සිද්ධ කරන්නට යන්නේ. ඉතින් ඔබට තව ටිකක් ඉදිරියට ගියාම මේ කතාව හොඳට පැහැදිලි වේවි. හරි. හොඳයි. අපි දැන් නැවතත් පාඨාංක ගැනීම සිද්ධ කරමු දෙවෙනි අවස්ථාව යටතේ. වෝල්ට් මීටරයේ පාඨාංකය වෝල්ට් 3කට ගෙනෙනවා. හොඳයි. වෝල්ට් 3කට ඇවිත් තියෙන බව පේනවා. මේ අවස්ථාවේදී ඇමීටරයේ පාඨාංකය බලන්න. ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 0.3යි. විභවාන්තරය වෝල්ට් 3යි. ධාරාව 0.3යි ඇම්පියර්. හොඳයි පුතේ දුවේ. නැවතත් මද වේලාවක් සන්නායක දඟරය මුල් උෂ්ණත්වයට පැමිණෙන තුරු අපිට සිටින්නට වෙනවා. හොඳයි. අපි නැවතත් තුන්වෙනි අවස්ථාව යටතේ පාඨාංක ගැනීම සිදු කරමු. මම මේ අවස්ථාවේදී වෝල්ට් මීටරයේ පාඨාංකය වෝල්ට් 2කට ගෙන එන්නයි යන්නේ. මම ධාරා නියාමකයේ සර්පණ යතුර සීරුමාරු කරලා වෝල්ට් 2කට ගෙන එන පරිපථය හරහා ගලන ධාරාව විභවාන්තරය. වෝල්ට් 2කට ගෙන එනවා නික්‍රෝම් කම්බි දඟරයේ දෙකලවර විභවාන්තරය. හොඳයි. වෝල්ට් 2කට ගෙනාවා. බලන්න මේ අවස්ථාවේදී ඇමීටරයේ පාඨාංකය කීයද? ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 0.2ක් බව ඔබට පේනවා. මේ තොරතුරුත් අපි වගුවේ සටහන් කරමු. හොඳයි පුතේ දුවේ.
අපි මේ පරිපතය මගින් පාඨාංක ලබාගෙන අවසానයි. අපි දැන් මේ වගුවේ තියෙන තොරතුරු කෙරෙහි යොමු වෙමු. අපි බලමු මේ හතරවන තීරය. හතරවන තීරයේ අපිට කරන්නට තියෙන්නේ කුමක්ද? විභව අන්තරය ධාරාවෙන් බෙදීමක් සිද්ධ කරන්න ඕන. ධාරාවෙන් බෙදන්න. අපි බලමු වෝල්ට් 4 ඇම්පියර් 0.4න් බෙදනවා. අපිට උත්තරයකුත් ලැබිලා තියෙනවා 10ක් ලෙස. හොඳයි, දෙවෙනි අවස්ථාවේ විභව අන්තරය ධාරාවෙන් බෙදන්න. අපිට ලැබෙනවා ඒත් පිළිතුර 10ක් ලෙස. තුන්වෙනි අවස්ථාවේ විභව අන්තරය ධාරාවෙන් බෙදන්න. ඔන්න අපිට ලැබෙනවා ඒත් පිළිතුර 10ක් ලෙස. එන මේ අවස්ථා තුනේදීම විභවාන්තරය ධාරාවෙන් බෙදූ විට නියත පිළිතුරක් ලැබිලා තියෙනවා. එහෙනම් අපිට කියන්නට පුළුවන් v බෙදීම i නියතයක් කියලා. නේද? නියතයි වගේනේ. හොඳයි පුතේ දුවේ. අපි මේ ක්‍රියාකාරකමේ තොරතුරු විශ්ලේෂණයකට එන්නයි යන්නේ. බලන්න මම මේ තිරේ පෙන්ලා තියෙනවා ඔබට ඒ තොරතුරු කීපේ. බලන්න විභවාන්තරය සහ ධාරාව තීරය දෙක. බලන්න විභවාන්තරයේ ඉහළ සිට පහළට රටාවකට වෙනස් වෙලා තියෙනවා. අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම ධාරාවත් පළවෙනි අවස්ථාවේ ඉඳලා තුන්වෙනි අවස්ථාව දක්වා රටාවකට අඩු වෙලා තියෙනවා. එහෙමනම් විභවාන්තරය අඩු වෙන විට ධාරාවත් අඩු වෙන බවයි අපිට පෙනියන්නේ. ඒ වගේම පුතේ දුවේ බලන්න විභවාන්තරය සහ ධාරාව කියන තීරු දෙකේ පහළ සිට ඉහළට විභවාන්තරය වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම ධාරාවත් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. එහෙමනම් විභවාන්තරය වැඩි වුණොත් ධාරාවත් වැඩි වෙනවා. පුතේ දුවේ විභවාන්තරය සහ ධාරාව කියන්නේ විචල්‍ය දෙකක්. විචල්‍යයන් දෙක එකම දිශාවකට විචලනය වෙනවා නම් එවැනි සම්බන්ධතාවයකට අපි කියන්නේ අනුලෝම සම්බන්ධයක් කියලායි. එහෙනම් පුතේ දුවේ ධාරාව සහ විභවාන්තරය කියන විචල්‍යයන් දෙක අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. පැහැදිලි වුණාද? හරි. හොඳයි. දැන් බලන්න පුතේ දුවේ ඔබට පේනවා මේ සම්බන්ධතාවය ලියන්නේ කෙසේද? මෙන්න ලියලා තියෙන ආකාරය. අනුලෝමයි කියලා ලියන ආකාරය. ධාරාව අනුලෝමයි විභවාන්තරයට. පේනවද ලියන ආකාරය? හොඳයි. දැන් පුතේ දුවේ අපි බලමු හතරවන තීරය. හතරවන තීරයේ v බෙදීම i සෑම විටම නියතයක් ලැබිලා තියෙනවා. v බෙදීම i ඒ කියන්නේ විභවාන්තරය ධාරාවෙන් බෙදනවා. මම මේ තිරේ පෙන්ලා තියෙන ඔබට පළවෙනි අවස්ථාවේදී වෝල්ට් 4 ඇම්පියර් 0.4න් බෙදලා තියෙනවා. පිළිතුර 10යි. 4 බෙදීම 0.4 මේක අනුපාතයක්. මේක අනුපාතයක්. පිළිතුර 10යි. දෙවෙනි අවස්ථාවේ බලමු. දෙවෙනි අවස්ථාවේදී වෝල්ට් 3 බෙදලා තියෙනවා 0.3යි ඇම්පියර් වලින්. ඒත් පිළිතුර 10යි. මේත් අනුපාතයක්. මේ පෙන්වන්නේ 0.3ට 3යි. 0.3ට 3යි කියන අනුපාතය පෙන්වලා තියෙන්නේ. පැහැදිලිද? අපි බලමු තුන්වෙනි අවස්ථාවේ වෝල්ට් 2 බෙදීම 0.2 ඇම්පියර්. ඒත් පිළිතුර 10යි. එහෙමනම් පුතේ මේ පෙන්ලා තියෙන්නේ අනුපාතයක්. එහෙනම් මේ අවස්ථා තුනේදීම අනුපාත තුනක් පෙන්ලා තියෙනවා. පිළිතුරු සමානයි. එහෙනම් පිළිතුරු මේ විදිහට සමාන වන අනුපාත වලට අපි කියන්නේ සමානුපාත. ඉතින් විභව අන්තරය සහ ධාරාව අතර සමානුපාතික බවක් පේනවා.
පැහැදිලිද? හොඳයි පුතේ දුවේ. අපි යනවා ඊළඟ කොටසට බලන්න. අනුපාතය නියත වන්නේ උෂ්ණත්වය නියත වනවා නම් පමණයි. උෂ්ණත්වය නියත වෙනවා නම් පමණයි. මම ඔබට කීව මතක ඇති අර එක් අවස්ථාවලදී පාඨාංක ලබා ගැනීමෙන් අනතුරුව මද වේලාවකට පසුව තමයි ඊළඟ අවස්ථාවේදී පාඨාංක ලබා ගත්තේ. ඇයි එහෙම කළේ? මේ සන්නායක දඟරේ රත් වෙනවා, ඒ උෂ්ණත්වය ඉහළ යනවා, එවිට අපිට ලැබෙන පාඨාංක වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණා නම් අපිට අර අනුපාත සමානුපාත වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙමනම් මේ විදිහට සමානුපාත ලැබීමට නම් සන්නායකයේ උෂ්ණත්වය නියතව පවතින්න ඕන. පැහැදිලිද? හොඳයි. එහෙමනම් පුතේ දුවේ මේ කියන කරුණු කාරණා ගත්තාම අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට V බෙදීම I සෑම විටම නියත අගයක් බව. හොඳයි පුතේ දුවේ මේ සම්බන්ධතාවය පෙන්ලා දුන්නේ ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයා විසින්. ඉතින් මේ සම්බන්ධතාවය නියමයක් ආකාරයට සකස් කරලා විද්‍යා විෂය යටතේ අපි ඔබට උගන්වනවා. මේ අපි බලමු ඒ සම්බන්ධතාවය නියමයක් විදිහට ලියලා තින්නේ කොහොමද කියලා. බලන්න අපි මෙතන සාකච්ඡා කරපු කාරණා ඔක්කොම මෙතන තියෙනවා. සන්නායකයක උෂ්ණත්වය නියත වන විට එම සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. හොඳයි පුතේ දුවේ මේ සම්බන්ධතාවය පෙන්වන මේ නියමයට අපි කියන්නේ ඕම් නියමය කියලයි. හොඳයි පුතේ මේ නියත අගය කුමක්ද? මේ නියත අගය නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධයයි. එවිට V බෙදීම I සමානයි ප්‍රතිරෝධය කියලා අපිට කියන්නට පුළුවන්. ප්‍රතිරෝධයේ පුතේ දුවේ R වලින් ප්‍රකාශ වෙනවා. ඒ නිසා මට පුළුවන් මේ ප්‍රකාශනය තවත් පොඩ්ඩක් වෙනස් කරලා මේ ආකාරයට සකස් කරන්න. V බෙදීම I සමානයි R කියලා. මෙහි V උක්ත කළ විට ඔබට මේ ආකාරයට V සමානයි IR කියලා ප්‍රකාශනයක් ලබා ගන්නට පුළුවන්. හොඳයි පුතේ දුවේ අපි අද සාකච්ඡා කරපු කාරණා ටික අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් අපි මෙවැනිම වැඩසටහනකින් නැවත හමු වන බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.